oil. අයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් මම මුදිත විජේසුන්දර මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල රටකි දැයකි ලොවකි ඇය තේමා කර ගනිමින් රට පුරා කාන්තා දින සැමරුම් දිනය අමතක කර සටනට ගිය ඇය හැටට වැඩි පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබාදීම අද සිට මෙරට කොවිඩ් මරණ 500ය ඉක්මවයි. බස්නාහිර පළාතේ පාසල් ඇරඹීම කල් යන ලකුණු. පාසල් විවෘත කිරීමට අපි සූදානම්. හැබැයි අවසාන තීරණය සම්බන්ධයෙන් ගන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්. බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1158ක් අත්අඩංගුවට. ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් මෙරට මෙන්ම ලොව පුරාද විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. 1908 වසරේදී වැඩ කරන පැය ගණන සීමා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවරදී පැවති පාගමනකින් පසු පළමු වරට කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කෙරුණා. පසුව එය ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට පත් වූයේ 1975 වසරේදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේද එය නිල වශයෙන් පිළිගත් අතර ඇතැම් රටවල ජාතික නිවාඩු දිනයක් ලෙසද අද දිනය නම් කර තිබෙනවා. බොහෝ රටවල මෙන්ම මෙරටද ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. මෙවර එහි තේමාව වන්නේ රටට දැයකි ලොවකි ඇය යන්නයි. මේ අතර අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිබුඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය ඒ රට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකය බවයි. ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇති බවද ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්. කාන්තාවගේ කාර්යභාරය නිවැරදිව හඳුනාගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තා පරපුරේ සමාජ ආර්ථික දායකත්වයේ ප්‍රවර්තනයට ප්‍රතිඥා දී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එහි සඳහන් 8 වැදෑරුම් ක්‍රියාමාර්ග මෙවන විට යථාර්ථයක් බවට පත්වෙමින් ඇති බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ලොව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනක් සැමරීමට ලක්වුවද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙනස් විය යුතු බව තම විශ්වාසය බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙන්ම වෙනස් කොට සැලකීම රජයක් ලෙස තරයේ හෙලා දකින බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. අතීතයේ විහාර මහා දේවියගෙන්ද නූතනයේ ලොව ප්‍රථම අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආදර්ශයෙන්ද ශ්‍රී ලාංකේය කාන්තාවගේ වීරත්වය සහ නායකත්වය ලොවටම විදහාපාන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිවයින පුරා තවත් උත්සව රැසක් සංවිධානය කර තිබුණා. ජාත්‍යන්තර කාන්තා දින ආශිර්වාද පූජාව කැලණිය රජමහා විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ආශිර්වාද පූජාව කැලණිය රාජමහා විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පොදු ජන කාන්තා පෙරමුණ මෙම ආශිර්වාද පින්කම සංවිධානය කර තිබුණා. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ආශිර්වාද පූජාවක්ද පැවැත්වුණා. අදට යෙදී ඇති කාන්තා දිනයට සමගාමීව කොළඹ නිදහස් චතුරස්‍ර පරිසරයේ සිට මහනුවර දක්වා කාන්තාවක් යතුරු පැදීකින් ගමන් ආරම්භ කළා. මිට සමගාමීව ව්‍යායාම් පුහුණු වැඩසටහනක්ද පැවැත්වුණා.
මේ අතර සමග ජනබලවේගයෙන් මිනිසුන් කාන්තා වැඩසටහනක් ඊයේ අනුරාධපුර මධ්‍යම මහා විද්‍යාලය සභාගාරයේදී පැවැතුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පොලිසිය සංවිධානය කර තිබූ වැඩසටහනක් පිටකොටුව බැස්ටියන් පෞද්ගලික බස් නැවතුම්පුරේදී අද උදැසන පැවැත්වුණා. මගී ප්‍රවාහන සේවයේදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් වළක්වාලීම සඳහා ඒ සඳහාම සැකසූ ස්ටිකර් එකක් අපි සියලුම බස් රථවල ඒ වගේම දුරවල ඇලවීමට කටයුතු කරා. මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කර තිබූ රැලියක් මඩකලපුව තිරුමහල් විද්‍යාලීය පරිසරයේදී ඊයේ පැවැත්වුණා. මෙහිදී කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව වේදි නාට්‍ය මගින් දැනුවත් කිරීමේ කටයුතුද සිදු වුණා. හම්බන්තොට යෝජිත වනාලි කළමනාකරන රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දෙවන වරටත් ආරම්භ කළ මාරාන්තික උපවාසයට අදට දින දෙකක් වනවා. ජාත්‍යන්තර කාන්තා දිනයේ යෙදී ඇති අද දින මේ මාරාන්තික උපවාසය සඳහා ගෙවිලියන් දෙදෙනෙකුද එක් වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළව යෝජිත වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මාස දෙකකට ආසන්න කාලයක් වල්සපු කළ ඇතුළු ප්‍රදේශ රැසක ගොවි ජනතාව උද්ඝෝෂණ විරෝධතා උපවාස හා සත්‍යග්‍රහ ආරම්භ කරනු ලැබුවා. අවස්ථා කිහිපයකදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂීය නියෝජිතයින් පැමිණ මේ ගොවි ජනතාවගේ ඉල්ලීම් වලට සාධාරණේ ඉටු කර දෙන ලෙසට පොරොන්දු වුණා. කෙසේ වෙතත් ගොවීන්ගේ ඉල්ලීම් සඳහා සාධාරණත්වයක් ඉටු නොවීම හමුවේ ඔවුන් අඛණ්ඩව පවත්වාගෙන ආ සත්‍යග්‍රහය ඊයේ දින යලිත් මාරාන්තික උපවාසයක් බවට පත් කරනු ලැබුවා. ජීවිතයට අවදානමත් තිබුණත් ජීවිතය නැසුවත් ඇත්ත කියලා යුක්තියේ අරගලයට නැවතත් පනපවන්න මම මේ භූමියේ මාරාන්තික උපවාසයට එඩිතරව වාඩි වෙන්නේ. ජාත්‍යන්තර කාන්තා දිනයේ යෙදී ඇති අද දින මෙම මාරාන්තික උපවාසය සඳහා ගෙවිලියන් සිව් දෙනෙක් එක්වුණා. අපිත් බලාපොරොත්තු වුණා මීට වඩා හොඳ කාන්තා දිනයක් සමරන්න. නමුත් අපට ඒක උරුම නැහැයි කියලා අපිට තේරෙනවා. අපේ දරුවෝ, අපේ මහත්තුරු ඒවා අපි බිල්ලට තියලා තමයි අද අපි වාඩි වෙන්න හදන්නේ. අපේ මේ ප්‍රශ්නෙට විසඳුම් නොලැබුණොත්, අපේ මේ ඉල්ලීම් වලට උත්තර නොලැබුණොත් අපි කාන්තාවන් දෙන්න නෙමෙයි, අපි මේ සහයෝගයට වාඩි වෙන සියලුම කාන්තාවන් අපි මාරාන්තික උපවාසයක් දක්වා වාඩි වෙන්න අපි සූදානම්. මාරාන්තික උපවාසය ආරම්භ කර ඇති පිරිස පවසන්නේ වල්සපු කළ ඇතුළු මේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙන තුරු ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය සහ විරෝධතා අඛණ්ඩව සිදු කරන බවයි. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් ඊයේ මෙලෙස අදහස් පළ කළා. කට්ටියක් දැන් මාස දෙකක් විතර තිස්සේ උපවාසයේ දෙනවා වල්සපුක අලිවැට ගහන්න කියලා. දැන් මේ අලිවැට මේ පෞගේ අවුරුදු පහේ අලිවැටක් තිබුණ පාලකයෝ තලි විනාශ කරන්නේත් තලි. නමුත් ඒකට බැටක් ගැව්වේ නැහැ. වනජීවියකට කම්බි වැටවල් ගහලා තියෙන කරන්ට් වැටවල් ගහලා තියෙන ඒවා උගලලා ගෙවල් පුංචවල් හදලා තියෙනවා. එතකොට දැන් හම්බන්තොට අලියෙන් ගමන් කරන එහා මෙහා ගමන් කරන කොරිඩෝ එකේ ඒකේ ගෙවල් හදලා තියෙනවා. දැන් අපි අලුත් අත්හදා බැලීමක් කරනවා හම්බන්තොට සූර්යාව ප්‍රදේශයේ අලි කළමනාකරන වැඩසටහන. නැත්නම් මේ කවදාකවත් ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයි. විවිධ සමාජ මාධ්‍ය භාවිත කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන පුද්ගලයන්ට එරෙහිව කඩිනම් පියවර ගැනීමට රජයක් ලෙස කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. එතුමා මේ අදහස් පළ කළේ ඊයේ පැවති කාන්තා දින සැමරුම් උත්සවයකට සහභාගී වෙමින්. ශ්‍රී ලාංකීය වේර කාන්තාවන්ගේ උදාර සේවය ඇගැයීම සඳහා සංවිධානය කළ විශේෂ උත්සවයක් ඊයේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර ආයතනයේදී පැවැත්වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ශ්‍රී ලාංකීය වීර දියණියන්ට උපහාර පිණිස නිර්මාණය කරන ලද අභිමන්ලිය ගීතයද එළිදක්වනු ලැබුවා. ත්‍රිවිධ හමුදා, පොලිස්, වෛද්‍ය හා විවිධ සේවාවලින් දැයට විශාල සේවයක් සිදු කළ අභිමන්ලියන් කිහිප දෙනෙක් වෙත සමරු තිරින ලබා දීමක්ද මෙහිදී සිදු කෙරුණා. වර්තමානයේ සමාජ ජාල ඇතුළු විවිධ මාධ්‍යයන් ඔස්සේ නොඑක් අවස්ථාවන්වල සමාජයේ පිළිගත් ඒ වගේම සමාජයට විශාල මෙහෙවරක් කරන කාන්තාවන් අට මඩ ප්‍රහාර එල්ල කිරීම ඉතාමත්ම සුලභ දර්ශනයක් වෙලා තියෙනවා. රජයක් වශයෙන් අප ඉතාමත් වගකීමකින් සහ කැපවීමෙන් එම ගැටලු වලට අවශ්‍ය පිළියම් කරන බවත් එවන් අවස්ථාවලදී ක්ෂණිකව අවශ්‍ය පරිදි තීරණ ගැනීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් නිරන්තරයෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙන බවත් ඔබ හමුවේ මතක් කර සිටීමට කැමැතියි. එවැනි දේ දකින විට
කිසිම හේතුවක් නැතුව එවැනි මඩ ප්‍රහාර එල්ල කරන විට මට ඇතිවන ප්‍රශ්නය නම් මේවා ඉදිරිපත් කරන අයට මේ විදියට මේ කාන්තාවන්ට මෙලෙස නින්දා කරන අයවලුන් හට මව්වරුන් හිටියේ නැද්ද? ඒ වගේම සොහොයුරියන් බිරින්දෑවරුන් දියණියන් හිටියේ නැද්ද කියන එකයි. හංවැල්ල ප්‍රදේශයේ ලැබුම්හලකදී තරුණියක් ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ දරුවන් දෙදෙනාගෙන් සහ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා. ඝාතනයට ලක් වූ තරුණියගේ හිස සෙවීමේ මෙහෙයුම් 8 වැනි දිනටත් අද ක්‍රියාත්මක කරනු ලබනවා. හංවැල්ල ප්‍රදේශයේ ලැබුම්හලේදී හිස කඳින් වෙන්වන ලෙස ඝාතනය කළ තරුණියගේ සිරුර ගමන් මල්ලක දමා තිබේදී සොයාගනු ලැබුවේ වේලවේදිය ප්‍රදේශයේදී. එම තරුණියගේ හිස සෙවීමේ මෙහෙයුම් හංවැල්ල කැලණිගඟ සහ මෝදර යන ප්‍රදේශවල මෙන්ම බුත්තල ප්‍රදේශවලද සිදු කරනු ලබනවා. තරුණියගේ හිස සෙවීමේ මෙහෙයුම් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස සහ ඒ අවට ප්‍රදේශවල අද දිනේද සිදු කරනු ලැබුවා. ඒ සඳහා වේල්ලවේදිය පොලිසිය ඇතුළු විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමට අමතරව බඩලකුඹුර පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබුණා. මේ සෝදිසි මෙහෙයුම් සඳහා පොලිස් නිල සුනකයෙකුගේද සහාය ලබාගෙන තිබෙනවා. මේ අතර ඝාතනයට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාගේ මෘතදේහයේ අවසන් කටයුතු පෙරේදා රාත්‍රියේ සිදු කරනු ලැබුවා. එමෙන්ම උප පොලිස් පරීක්ෂකවරයාගේ දරුවන් දෙදෙනාගෙන් සහ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි බඩල්කුඹුර පොලිසිය කියා සිටියේ. මේ අතර ඝාතනය කර යතුරුපැදියක ගැටගසා මාවක් ඔයේ ගිල්වා තිබූ සසංක සඳරුවන්ගේ ඝාතනයේ සැකකරුවන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව රඳවා තබාගෙන තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි හොරණ මූලස්ථාන පොලිසිය කියා සිටියේ. මේ ඝාතනය මාවක් ඔයට යාබද රබර් වත්තකදී සිදු කර පසුව මාවක් ඔයට ගෙනවිත් දමා ඇති බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. ඒ අනුව ඝාතනය සිදු කර ඇති බවට සැකකරන ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයද ඊයේ දින සිදු කරනු ලැබුවා. මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇත්තේ යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමෙන්තුවට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙකු සහ යුද හමුදා මූලික පුහුණුව නිම කළ තවත් පුද්ගලෙක්. බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ රාත්‍රියේ සිට අදාළියුම දක්වා සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුම්වලදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1158 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා ඊයේ දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල කිතුණු බැතිමතුන් ඇතුළු බොහෝ පිරිසක් කළු ඉරිදා දිනය සැමරුවා. ඊට සහාය පළ කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද ඊයේ කළු ඉරිදා දිනය සමරනු ලැබුවා. ප්‍රංශීය ශ්‍රී ලාංකික එකමුතුව මෙම කළු ඉරිදා දිනය සමරනු ලැබුවේ පැරිසිය පිහිටි රිපබ්ලික් නගරයේදී. මේට ප්‍රංශයේ වෙසෙන කිතුණු බැතිමතුන් මෙන්ම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවද එක්ව සිටීම විශේෂත්වයක්. ஸ்ரீலங்கா மக்களாகிய எங்கள் சகோதர கிறிஸ்டியன் மக்களோடு நாங்கள் ஒன்று சேர்ந்திருக்கின்றோம். අගය කරනවා ස්වාමීන් වහන්සේ තුළ මේ අතර පාස්කු වාර්තාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ද මෙලෙස අදහස් පළ කළා. කිතුණු ජනතාව එවැනි පියවරක් ගැනීම පිළිබඳව අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේවා දේශපාලන දඩමීමා කරගෙන ඒ කාලවල වල බලය තිවිච්ච අය හැසිරීම නම් අනුමත කරන්න බෑ. මේක පිළිගන්නේ නැත්නම් ඒගොල්ලෝ වෙන පරීක්ෂණ ක්‍රියාවලියක් තියන්න තිබ්බා. ඒව කරෙත් නැහැ. සිරිසේන මහත්තයා පළවෙනි ගැසට් එක ගැහුවා කොමිසමේ කාලේ මාස 6යි. ඒ කොමිසම ඉවර වෙන්න දවස් 3ක් තියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැසට් එකක් ගැහුවා කොමිසමේ කාලේ දීර්ඝ කළා. කොමිසම ගැන ප්‍රශ්නයක් තිබ්බා නම් කොමිසම අතර කරන්න තිබ්බා. ගෝඨාභය මහත්තයා පත් වුණාට පස්සේ ගෝඨාභය මහත්තයා කාදිරල් උන්වහන්සේගෙන් විමසුවා මේ කමිෂන් සභාවේ ඉන්න සමාජිකයෝ ඔබතුමාට වෙනස් කරන්න ඕන නම් කියන්නේ ඔබතුමා කාර්යවලට නම් දෙන්න නෑ බොහොම හොඳයි කට්ටියට බොහොම හොඳයි කියලා. එතකොට එතුමා නියෝජනය කරන්න ඒ කමිෂන් සභාවේ නීතිඥවරු හිටියා. ඉතින් මේ ලස්සන පිරිසිදු වාර්තාවක් දැන් ලැබිලා තියෙනවා. මේකට පහුගිය ආණ්ඩුවක් කියන්න ඕනේ නැද්ද? හැබැයි මිනිස්සු තාමත් නොදන්න අපිට නොකියපු සංගවන දේ තමයි කවුද සහරාන් පිටුපස්සේ හිටියේ කියන කාරණේ. මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනකන් මේ රටේ මිනිස්සුන්ට යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක බරපතල කාරණේ තමයි ඒ පිටුපස්ස ඉන්න කුමන්ත්‍රණකරුවෝ මිනිමරුවෝ අද අපාතරම ඉන්න පුළුවන්. ඉතින් එතුමා ජනතාව වෙනුවෙන් පෙනී හිටනවා නම් ජනතාවගේ මහජන නියුක්තියක් විදියට එතුමාට තිබ්බා ගිහිල්ලා මේ පාස්කු කමිෂන් එකේදී ওই දන්න දේවල් ටික කියන්න. ඒ නිසා අපි පැහැදිලිවම අශෝක අබේසිංහ මහත්තයාට කියන්න තියෙන්නේ මම හිතන්නේ නිකන් බොරු වීරයෙක් වෙන්න හදන්න එපා. මොකද තමුන්නාන්සලා කාලේ තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ.
මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 85695 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ ආසාදිතයින් 359 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර මෙරට සිදු වූ ආසාදිත මරණ සංඛ්‍යාව 500 ඉක්මවා ගියා. ඊයේ තහවුරු කළ ආසාදිත මරණ පහම වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයෙක්. ඒ පල්ලි කැලේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙක්, නුගේගොඩ පදිංචිව සිටි 82 හැවිරිදි පුද්ගලයෙක්, බරවර්ධන ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙක්, මාතර පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවක් සහ කහන්තොට පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලයෙක්. මේ වන විට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ සවස් භාගය වෙන විට ඒ කොවිඩ් හා සම්බන්ධ මියගිය මලසිරුරු 24ක් ශ්‍රී ලංකා යුද හමුදාව ඉදිරිපත් වෙලා මඩකලපු ප්‍රදේශයේ ඔට්ටමාවඩි කියන ගම්මානයේ උස් භූමියක් තෝරාගෙන අපි ඒ ආකාරයෙන් භූම දානය කිරීමට කටයුතු කරනු ලැබුවා. අද දිනේත් මේ ආකාරයෙන් මලසිරුරු 7ක් පමණ භූම දානය කිරීමට නියමිතයි. මෙතෙක් ඒ ආකාරයෙන් භූම දානය නොකර රඳවාගෙන තිබුණු සියලුම මලසිරුරු ඊළඟ දින දෙක ඇතුළත අපි භූම දානය කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් 359 දෙනාගෙන් 22 දෙනෙකු විදේශගතව සිට පැමිණ පුද්ගලයන්. සෙසු ආසාදිතයින් 337 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 77 දෙනෙකු ඊයේ වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කොළඹින් ආසාදිතයින් 74 දෙනෙකු සහ ගාල්ලෙන් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොවැක්ස් පහසුකම යටතේ ඊයේ දිවෙන්ට ලැබුණු ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත බස්නාහිර පළාතේ වැඩි අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන්ට ලබා දීම අද සිට ආරම්භ කරනවා. අදත් ප්‍රදේශ කිහිපයකදීම එන්නත ලබා දීම සිදු කෙරුණා. අපි සෞඛ්‍ය සේවකයන් 2000ක විතර ප්‍රමාණයකගේ ලේ අරගෙන මාසයක් ගියා ඒගොල්ලන්ට එන්නත ලබා දීලා ඒව ගැන පරීක්ෂණයක් කරගෙන යනවා. දැනට හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා තමයි අපිට දැනෙන්නේ. එන්නත්කරණය ගැන ගොඩාක්ම සමාජ ජාලාවල ඉතාමත්ම වැරදි මත පැතිරීගෙන යනවා. එකක් තමයි වඳභාවය තියෙනවා කියලා. ඒ වගේ කතාවක් කොහෙන් ආවද කියලා හිතා ගන්නත් බෑ. ඒ වගේ කතාවක් කවුද ගෙතුවේ කියලා. ඒක කිසිම සත්‍යතාවයක් නෑ. COVID-19 පැතිරී යාමත් සමග රාජ්‍ය සේවය ක්‍රියාත්මක කළ විශේෂ සේවා මුර ඉවත් කරමින් සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවා කටයුතු අද සිට ආරම්භ කෙරුණා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් COVID-19 පැතිරීම පාලනය කරමින් සේවකීන් සහ සේවාලාභීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීම බවයි. මේ අතර ලබන 15 වෙනිදා බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශ මෙතෙක් ලැබී නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මාර්තු 15 දිවයින පුරාම පාසල් ආරම්භ කරනවා. සියලුම ශ්‍රේණිවල සියලුම පන්ති. බස්නාහිර පළාත කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් විවෘත කිරීමට අපි සූදානම්. හැබැයි අවසාන තීරණය සම්බන්ධයෙන් ගන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරී. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අනුමැතිය අපි ඉල්ලා තිබෙනවා. දවස් දෙකක් ඇතුළත එතුමාගේ අවසාන තීරණය අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට පුළුවන් වෙනවා. ලයිව් 12 පළමු විරාමය ලබා ගන්නටයි මේ සූදානම. ඔබ නැවතත් ලයිව් 12 සමගින් වාර්ෂික වැටුප් වැඩිවීම සහ වාර්ෂික දීමනා ලබා ගැනීම අරමුණු කරගනිමින් වරාය වෘත්තීය සමිති 23ක් එක්ව අද අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. වරායේ සියලුම ගේට්ටු අභියස මෙම අත්පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරුණා. වාර්ෂික වැටුප් වැඩිවීම් සහ ලැබිය යුතු දීමනා ලබා දෙන ලෙස ඉල්ලමින් අත්පත්‍රිකා බෙදා දීම වරාය වෘත්තීය සමිති එක්ව අද පෙරවරුවේ සිදු කළා. වෘත්තීය සමිති නායකින් පවසන්නේ තමන්ගේ ආර්ථික තත්ත්වයට සරිලන පරිදි 33ක වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන බවයි. විශේෂයෙන් අද දවල් 2:30 පැයට පමණ ගරු සභාපතිතුමා විසින් සාකච්ඡාවක් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන් මේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පැත්තෙන් ස්ථාවරය අපි වෘත්තීය සමිති 23ක් එකතු වෙලා අපේ පැත්තෙන් අපි 33ක වැටුප් වැඩි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2018 වැටුප් විෂමතා නිවැරදි කර ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. මෙන්න මේ කරුණු දෙක මුල් කරගෙන තමයි අපි අද මේ පත්‍රිකා බෙදන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වරාය සභාපතිවරයා එම වෘත්තීය සමිති වෙත සාකච්ඡාවක් ලබා දී තිබෙන පසුබිමක මවුන් මෙම අත්පත්‍රිකා බෙදා හැරීම සිදු කරනු ලැබුවා.
දරාගන්න බැරි ජීවන වියදමකට ඔරොත්තු දෙන්නේ නැති විදියට වරාය සේවකය පත්වලා තියෙනවා. ගෙවන්න තියෙන වැටුප ජනවාරි මාසයේ මේනතුරු ගෙවලා නැහැ. දිගින් දිගටම කල් මරනවා. සේවකයෝ වෘත්ති සමිති නායකයන්ගෙන් ප්‍රශ්න කරනවා. මේක තවදුරටත් ඉවසන්න බෑ. මේ අනුව සේවකයන්ට තවදුරටත් ජීවත් වීමේ හැකියාවක් නැති තැන තමයි වරාය සේවකයා අරගල කරන්න පාට බහින්නේ. ඇත්ත වශයෙන්ම අද ජාත්‍යන්තර කාන්තා දිනය මමත් වරාය සේවිකාවක් මේ අත්‍යවශ්‍ය දෙයක් පඩි වැඩිවීම කියන්නේ. පාලන අධිකාරියොත් අපි ඉල්ලලා සිටිනවා අපිට අරගල වලට නොගිහිල්ලා මේ වැටුප් වැඩිවීම කරගන්න අවස්ථාව ලබා දෙන්න කියලා. එක්සත් රාජධානිය මූලිකව රටවල් 5ක් එකතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යළිත් සකස් කළ වාර්තාවේ පිටපත අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් එම රටවල් මුලින් ඉදිරිපත් කළ යෝජනාවට ලක් රජය විසින් දැඩි විරෝධයක් එල්ල කළා. බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ යෝජනාවක් 46 වන මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කෙරුණා. ඊට ලක් රජයේ පාර්ශවයෙන් දැඩි විරෝධයක් පළ වූ අතර ඒ අනුව එම රටවල් ඉදිරිපත් කරන සංශෝධන යෝජනාවයි අද මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ. මේ ගෙනාව වාර්තාවත් එක්කම යෝජනාවක් සැකසෙනවා. ඒ යෝජනාව දැන් තවත් සංශෝධනය වෙලා තියෙනවා. සංශෝධිත වාර්තාවක් ඉදිරිපත් කරලා තිනවා. ඒකේ කරුණු 16ක්. ඒක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස් කාර්යාලය විසින් තමයි හැදුවේ. ඒක මානව හිමිකම් මහා කොමසාරිස්වරයා අද ඉදිරිපත් කරනවා. මේක තමයි ගෙනින්න හදන යෝජනාව. මේ යෝජනාවේ කරුණු 16ක් තියෙනවා. අලුත් ඒවා නෙමෙයි. අර කලින් මිෂෙල් බැච්ලි මැතිනිය ඉදිරිපත් කර වාර්තාවමම තමයි පොඩක් වචන එහා මෙහා ගිහිල්ලා තියෙනවා. වචන ටිකක් අලුතෙන් ඇති කරලා දාලා තියෙනවා. 31 යෝජනාව අයින් කළානේ. 31 යෝජනාව ගැන මේ වාර්තාවේ මේ එන යෝජනාවේ පැහැදිලිව සඳහන්. අන්න ඒ නිසා තමයි ඒ තවදුරටත් උත්සාහ කරන්නේ යුද අපරාධ සඳහා ලංකාව හමුදා ඉහළ නිලධාරීන් සම්බන්ධ වෙලා තිනවා. යුද අපරාධ සඳහා ගෙනියන තමයි මේ උත්සාහ කරන්නේ. මේ අතර අද ගණේමුල්ලේ පැවති උත්සවයකින් අනතුරුව ජිනීවා මානව හිමිකම් ගැටලුව පිළිබඳව මාධ්‍යවේදීන් යුද හමුදාපතිවරයාගෙන් විමසා සිටියා. ජිනීවා තත්ත්වය සම්බන්ධයෙන් පවතින රජය කළ හැකි උපරිමය කරන බවක් අපිට පෙනී යනවා. හමුදාවේ රාජකාරී කරන අපි සක්‍රිය සේවයේ යෙදී සිටින අපිට මේ වතාවේදී විශේෂයෙන්ම ජිනීවා මානව කොමිසම් සභාව එම කවුන්සිලේ පවත්වන මේ දිනවල ශ්‍රී ලංකාවේ රජය විසින් කරනු ලබන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. ඉතින් මෙහිදී ඔබ දන්නා ආකාරයේදී මේ කවුන්සිලේ කළ හැකි දේවල් තිබෙනවා. ඔවුන්ට නොකළ හැකි දේවලුත් තිබෙනවා. ඉතින් විශාල හඬක් නගනවා සමහර රටවල් මේ සම්බන්ධයෙන්. අපි තමයි දන්නේ අපි මොනතරම් මානුෂීය විදියටද මෙම ක්‍රියාන්විතය කරේ කියලා. අපිට නැත්තම් ඔය කියපු මැයි 18 වෙනිදාට 2009 මැයි 18 වෙනිදා කලින් වුණත් අපිට යුද්ධ කරන්න ඉවර කරන්න අවස්ථාවක් තිබ්බා. අපි එසේ නොවුණා නම් ඉතින් අපි මානුෂීය වශයෙන් අපේම අහිංසක දෙමළ ජනතාවක් පලිහක් වශයෙන් මානුෂීය පලිහක් වශයෙන් ප්‍රාණාපකරුවන් වශයෙන් රඳවාගෙන තිබෙන අවස්ථාවකද තමයි අපි තාමත්ම ඕනකමින් ඔවුන්ගේ ජීවිත හානි අවම වෙන ආකාරයෙන් අපි කටයුතු කරනු ලැබුවේ. ඒ හින්දා අපිට ඕන අවස්ථාවක අපි දන්නවා සත්‍ය මොකක්ද කියන්නේ. ඉතින් සත්‍ය ජයගත යුතුයි. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී හෝ අනාගතයේදී ඔය අපිට විරුද්ධව කටයුතු කරන සංවිධාන විශේෂයෙන්ම සමහර මුදලට යටත් වෙලා ඉන්න සංවිධාන මේ ආකාරයෙන් කටයුතු කරනවා. අවාසනාවකට සමහර ශ්‍රී ලංකාවෙත් එවැනි සංවිධාන සහ පුද්ගලයන් අපි දකිනවා. ඉතින් ඔවුන්ට අනාගතයේදී හෝ ඔවුන්ගේ නුවණ පහළ වෙලා ඔවුන්ට මේ රටේ හමුදාව කරපු ක්‍රියාවලියේ වටිනාකම දැන්ටවත් පහළ වෙලා නැත්නම් බුද්ධිය ඇවිල්ලා නැත්නම් ඉදිරියේදීවත් ඒ බුද්ධිය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ කට්ටියට. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ තවත් පුවත් කිහිපයක් කෙටියෙන් ඔබ වෙත ගෙනීමටයි මේ සෝදානම. වයඹ ඇල ඉදිකිරීමට සමකාමීව ගලේවල ආන්දාගල ප්‍රදේශයේ ගල්කුරියක් පවත්වාගෙන යාමට චීන කොන්ත්‍රාත් සමාගමක් ක්‍රියා කරමින් සිටින බව පවසමින් එයට එරෙහිව ගම්වාසීන් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. වයඹ ඇල ඉදිකිරීමට Tamanගේ කිසිදු විරෝධතාවක් නැතත් මෙලෙස ගල්කුරියක් දැමීමෙන් ඒ අසන්නේ පිහිටා ඇති පාසල, වැව, නිවාස, ලිංජලයට හා ජනජීවිතයට එල්ලවන බලපෑම්වලට Taman විරෝධතාවය පළ කරන බවයි ඔවුන් පවසන්නේ. හැටන් දික්ඔය ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුර අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා දික්කොය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. බුත්තල පැලවත්ත මාර්ගයේදී මෝටර රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක කැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෝටර රථයේ ගමන්ගත් තවත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ලොව පිළිගත් සන්නාමයක් වන සැම්සං වෙතින් විදුලි උපකරණ අඩුමිලට ලබා දීමේ වෙළඳ කුටියක් කොළඹ වන්ගෝල් ෆේස් වෙළඳ සංකීර්ණයේදී විවෘත කෙරුණා. ශ්‍රී ලංකාවේ සැම්සං කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සැන්සියු සිංගායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන යන මහත්වරුන් විසින් මෙම වෙළඳ කුටිය විවෘත කරනු ලැබුවා. අප්‍රේල් 15 වෙනිදා දක්වා මෙම විශේෂ වෙළඳ කුටියෙන් විදුලි උපකරණ සඳහා 30%කට අධික වට්ටම් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි කර දී තිබෙනවා. ඒ පුවතත් සමගින් අදට අප ලයිව් ඇට්වල් තුළින් සමුගන්නවා. ලයිව් එටේට SMS සේවාව තිරේදී සුණ ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveate.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.